නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදුහිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. සදහවත් වාසනාවන්ත පින්වතුනේ, අද දවසේ මේ උතුම් ධර්මදානය සිදු කරන්නේ 2010 ජූනි මාසේ 8 වන දින මිය පරලෝ යන්න යෙදුණු විශ්‍රාමලත් විදුහල්පති පින්වත් කේ.ඒ. ප්‍රේමරත්න මහතාට පින්පෙත් අනුමෝදනා කරන අදහසින් නොම්බර 39B පන්වැව දකුණු කැබිල්ලවෙල බණ්ඩාරවෙල යන ලිපිනේ පදිංචි පින්වත් ආර්.එම්. කුමාරිහාමි බිරිඳ සහ දූදරුවන් ඥාති හිත මිත්‍රාදීන් සෑම සියලු දෙනා ඒක රාශී වෙලා ඒ අමා නිවන් දුටු අරහත් තෙරණිවරු ගැනයි අපි මේ දේශනා මාලාවේදී ඉගෙන ගන්නේ. අද දවසේ අපි ඉගෙන ගන්නේ අභය මාතා කියන තෙරණියගේ චරිතාපදානය, ඒ වගේම අභයා කියන තෙරණියගේ චරිතාපදානය. සංසාර ගමනේ පින්වතුනේ අපිට ඉපදෙමින් මැරෙමින් පැමිණෙනකොට මේ සංසාර ගමනේ අපට තියෙන විශාල බලපෑමක් කර්මයේ බලපෑම. බුදුරජාණන් වහන්සේ කර්මය ගැන වදාළේ කම්මස්සකා සත්තා. සත්‍යෝ ස්වකීය දේ තමන්ගේ දේ කරගෙන ඉන්නේ කර්මය. කම්ම දායාදා. මේ සත්වයන්ට දෑවැද්ද බවට පත්වෙන්නේ කර්මය. කම්ම යෝනි. සත්‍ය උපදින තැන තීරණය කරන්නේ කර්මය විසින්. කම්ම බන්දු. සත්වයාට ඥාතියා හිතවතා බවට පත්වෙන්නේ කර්මය. කම්ම පටිසරණ. පිළිසරණ බවට පත්වෙන්නේ කර්මය. යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා. යං කර්මයක් සිද්ධ කරනවා නම් කල්යාණ වූ, කල්යාණ කියලා කියන්නේ යහපත් හොඳ එකක් වෙන්න පුළුවන්. පාපකං පාපී ලාමක එකක් වෙන්න පුළුවන්. තස්ස දායාදෝ භවිස්සති. ඒක දෑවැද්ද බවට, ඒක උරුමී බවට පත් වෙනවා. එහෙම තමයි මේ සංසාර ගමන කතන්දරේ තියෙන්නේ. කර්මයේ ස්වකීය කරගෙන යන ගමනක්. කර්මය කියලා කිව්වේ මොකක්ද? චේතනාහං භික්කවේ කම්මං වදාමි. මහණෙනි, චේතනාවමයි කර්මේ. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. චේතනා පහළ කොට කයින් කරන ක්‍රියාව කර්මය බවට පත්වේ. චේතනා පහළ කොට වචනයෙන් කරන කතාව කර්මය බවට පත්වේ. චේතනා පහළ කොට හිතින් හිතන හිතුවිල්ල කර්මය බවට පත්වේ. ඒ තමයි සත්වයාගේ මේ ජීවිත ගමනට, සාංසාරික ගමනට විශාල බලපෑමක් කරන දේ කර්මය. හරියට රථරෝධයක් රථයෙන් ගැලවීමට නොදී ශක්තිමත්ව සවිවත්ව රඳවා පවත්වන කඩඇනේ වගේ. කරත් එකට රෝදේ හයි කරලා ඒ රෝදේ ගැලවෙනවාට ගහනවා හරහට ඇනයක්. ඒ ඇනේට කියනවා කඩඇනේ. කඩඇනේ යම් තාක් තියෙනවද? කඩඇනේ තියෙන තාක් ඒ රෝදය රථයෙන් ගැලවෙන්නේ. ඒ වගේ
මේ සංසාර ගමනේ අපි රැස් කරන කර්මයත් එක්ක තමයි අපි සසරට බැඳෙන්නේ. අපි රැස් කරන කර්මයේ යහපත් කර්මයක් නම් ඒ කර්මය තුල සැප උපදිනවා. අපි රැස් කරන කර්මයේ අයහපත් එකක් නම් ඒකෙන් අපට පාපී වූ දුක් විපාක උපදිනවා. දැන් අභයා කියන අභේ මාතා කියන අරහත් උත්තමාවියගේ චරිතාපදානෙ ගත්තාම ඒ උත්තමාවිය පින් පුරන්න පටන්ගෙන තියෙනවා තිස්ස කියන බුදුරජාණන් වහන්සේගේ යුගයේ. තිස්ස බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා හිටපු යුගයේ ඇය මනුස්ස ලෝකේ හිටපු සාමාන්‍ය කාන්තාවක්. ඇය නිතරම දානි පූජා කළා. ඒ කාලෙත් බුදුබණ අහනවා. බුදුබණ අසමින් ඇය දම්පැන් පූජා කළා. ඉතින් දවසක් මෙහෙම දානි පූජා කරනකොට ඇය නිවසට වෙලා දානි පූජා කරනවා. භික්ෂු සංඝයා පිණ්ඩපාතේ වඩිනවා. දවසක් මේ ජීවත් වෙච්ච වීදියේ තිස්ස බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වැඩියා. බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා දැක්කහම ඇගේ හිත හරියට පැහැදුනා. ඇය දානි හැන්දක් පූජා කරගත්තා. ඊටාම ශ්‍රද්ධාවෙන් අනේ අද අපේ වීදියේ බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වැඩියා. ඇය එහෙම දානි බෙදුවා. ඒ දානි බෙදනකොට ඒ මහා කරුණික ශාස්ත්‍රුන් වහන්සේ තිස්ස සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඇගේ දානි පිළිගත්තා. ඇගේ දානි පිළිගත්තා. ඒ දානි පිළිගත්තට පස්සේ ඇයට හරි සන්තෝසයි. ඇය භාග්‍යතුන් වහන්සේට දම්පැන් පූජා කොට බුදුරජාණන් වහන්සේට සාදරයෙන් ගෞරවයෙන් වන්දනා කළා. එහෙමනම් එතන සිද්ධ වුණේ මොකද්ද? සිත කය වචනෙන් යහපත් වූ පිනක් ඇය රැස් කළා. ඇය රැස් කරපු ඒ පින කුමක්ද? ඇය රැස් කරපු පින බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගැනීම. බුදුරජාණන් වහන්සේට දානේ පූජා කොට තමන්ගේ කයින් යහපත් වූ ක්‍රියාව සිදු කිරීම. ඔන්න ඒකත් කර්මයක්. ඒ තුලින් ඇය පුණ්‍ය කර්මයක් රැස් කරගත්තා. ඇගේ සංසාර ගමනේ පසුපස්සෙන් ඇවිල්ලා සැප විපාක ලබා දෙන දෙයක්. එතකොට ඔය තිස්ස බුදුරජාණන් වහන්සේගේ යුගයේ ඇය ඒ විදිහට රැස් කරගත්ත පින. ඇය මහා පින්කමන්නේ සිද්ධ කළේ. ඇය ඒ විදිහට තිස්ස බුදුරජාණන් වහන්සේගේ යුගයේ රැස් කරගත්ත පින ඇයට ඊට පස්සේ බොහෝ කල සැප විපාක ලබා දීලා තියෙනවා. හැබැයි පින්වතුනේ එක තැනක වැරදුනා. ඔය තිස්ස බුදුරජාණන් වහන්සේ කාලේ ඉඳලා ඇය පින් පුරාගෙන එනකොට මේ සංසාර ගමනේ කොයියම්ම හෝ ජීවිතයක ඇයට බුද්ධ ශාසනය මුණ ගැහුණා. ඒ බුද්ධ ශාසනේ පැවිදි වෙන්නත් ලැබුණා. ඒ වුණාට පැවිද්දේදී ඇයට වැරදුනා. ඇය ගුණවත් භික්ෂුණියකට ඇතරම අරහත් භික්ෂුණියකට කිපුණු හිතින් ගණිකා වාදයෙන් වෛශ්‍යාවක් කියන වචනයෙන් ඒ අරහත් උත්තමාවියට ගැරහුවා. ඒ ගරහවට චේතනාව තියෙන්න එපයි. චේතනා පහල කරලා ඒ කේන්ති ගියපු හිතින් ඇය ගරහාවක් කළා. බලන්න මේ අපිට සාමාන්‍යයෙන් පින්වතුනි මේවා දැනගන්න එක අපිට අපේ සංවරය පිණිස. ඒ කියන්නේ අපි සමහරවිට අපිට ගාණක් නැහැ. අපිට කේන්ති ගියාම අපි ඔහේ වචන පිට කරලා දානවා. අපේ අදහස් ඔහේ කියනවා. නමුත් ඒවා කතා කරනකොට මෙච්චර බරපතල එකකට අපි බැඳෙනවා කියලා අපි කොහොමදවත් හිතන්නේ. නමුත් අපි චේතනා පහල කොට යම් ක්‍රියාවක් සිද්ධ කරලා අවසන් වෙනකොට ඒකට පින්වතුනි කර්මය හැදෙනවනේ. ඇයට බැරුව ගියා අර අරහත් උත්තමාවියව සමා කරගන්න. සමා කරගත්තේ නෑ. සමා කරගන්නේ නැතුව උඩඟුකමින් අහංකාරකමින් හිටියා. ඒ කර්මය වැඩ කළා. ඒ කර්මය වැඩ කරනකොට ඒකෙන් සැප විපාක ලබා දෙන්නේ. ඇයි හේතුව? උතුම් කෙනෙකුට
හිත අපහදව ගත්තා. ඒ හිත අපහදවා ගැනීමත් කර්මයක්. හිත අපහදවාගෙන සමහරට අතපය දික් කර කර කයිනුත් ක්‍රියා කළා. වචනයක් කිව්වා. බොහොම ලාමක වචනයක් උතුම් කෙනෙකුට පාවිච්චි නොකළ යුතු වචනයක් ඇය පාවිච්චි කළා. අද වුණත් අපිට පේනවා. අද වුණත් පේනවා සමාජ මාධ්‍ය ආදී මිනිස්සු උතුම් අයට ගරහන හැටි. ඒ ගරහාවේදී උතුම් ගුණවත් කෙනෙකුට භාවිතා කිරීමට නොගැලපෙන වචන කිසි බයක් හැකක් නැතුව පාවිච්චි කරන හැටි අපිට පේනවා. කරන්න ලේසි මේක විඳවන්න ගියාම හරි භයානකයි. හරි භයානකයි විඳවිල්ල. බුද්ධ ශාසනය කියලා කියන්නේ පින්වතුනි මේ ලෝකේ තෙරුවන් පහළ වෙන යුගය. බුද්ධ ශාසනයක් තියෙනවා කියලා කියන්නේ ලෝකේ තෙරුවන් පහළ වෙලා තියෙනවා. ලෝකේ තෙරුවන් පහළ වෙලා තියෙද්දී මේ මිනිස්යාට බොහෝ පින් කරගන්න අවකාශ ලැබෙනවා. බොහෝ පින් කරගන්න අවකාශ ලැබෙනවා. හේතුව බුදුරජාන් වහන්සේ අග්‍රයි. බුදුරජාන් වහන්සේ මුල් කරගෙන පින් කරොත් අග්‍ර පුණ්‍ය ඵල. ඒකේ විපාක අග්‍රයි. ධර්මයේ ලෝකේ අග්‍ර දෙයක්. ධර්මයේ මුල් කරගෙන පින් කරොත් විපාකය අග්‍රයි. සංගරුවන ලෝකේ අග්‍ර පිරිස සංගරුවන මුල් කරගෙන පින් කරොත් විපාකේ අග්‍රයි. ඒ වගේම අනිත් පැත්ත. බුදුරජාන් වහන්සේ ලෝකේ අග්‍රයි. ධර්මයේ සංගරුවන ලෝකේ අග්‍රයි. මේ තෙරුවනට ගරහා කරලා මේ තෙරුවන කෙරෙහි වරදවා පිළිපැදීමෙන් සකස් වෙන කර්මය ඒ පාපී කර්මෙත් හරිම බරපතලයි. හරිම බරපතල එකක්. ඔය එක අවස්ථාවක මේ අපේ පරණ සිංහල බණ කතාවල තියෙනවා මේ ලංකා භූමියේ සංඝ පිරිසක් දඹදිව 4 ස්ථාන වන්දනා කරනවා කියන අදහසින් නැව් නැගුණා. නැව් නැගිලා මේ නෞකාවෙන් දඹදිවට ඒ උත්තමිය පිටත් වෙලා ගියේ. මේ දඹදිව යන ගමනේදී මේ සැඩ කුණාටුවකට අහුණා නැව. බලාපොරොත්තු වෙන තොටුපළට නෙවෙයි නැව ගොඩ ගැහුවේ. නැව ඇදිලා ගිහිල්ලා වෙන නොදන්නා පළාතක මේ නැව ගොඩ ගැහුවා. ඒ නැව ගොඩ ගහපුවම මේ ස්වාමින්වහන්සේලා පිරිස විතරයි හිටියේ. නැවක් කිව්වට මේක විශාල නෞකාවක් නෙවෙයි. ඒ ස්වාමින්වහන්සේලා පිරිස මේ නොදන්න තොටුපළින් ඔන්න බැහැගත්තා. බැහැගෙන මෙන් ස්වාමින්වහන්සේලා ඇතුළට යනවා ජනාවාසයක් හොයාගෙන. යනකොට රෑබෝ වේගෙන ආවා. සාමාන්‍යයෙන් හවස් කාලේ වෙනකොට මහ ඝන වනාන්තරය ඇතුලේ උන්වහන්සේලා කතා වුණා දැන් මේ ඝන වනාන්තරය ඇතුලේ රාත්‍රියට ගොදුරු හොයාගෙන යන සත්තු එනවා. එහෙම සැඩ සතෙකුට අපි අහුනොත් එහෙම අපේ ජීවිතේට අනතුරක්. ඒ නිසා අපි මේ වෙලාවේ මේ උස් තැනක් හොයාගන්න ඕන. ඉතින් උන්වහන්සේලා වටපිට බලද්දි දැක්ක කියනවා සාමාන්‍යයෙන් මේ විශාලට තියෙන ගල් කුලක්. ගොඩ වුණා ගල් කුලට. ගල් කුලට ගොඩ වෙලා දැන් ගල උඩ ඉඳලා පහළ බලනකොට පහළ භූමියේ පේනවා මිනිස්සෙක් මේ හරක් බානකුත් දාගෙන කුඹරක බැහැලා හානවා. ඒ වෙද්දි ඇඳිරි වැටිගෙනත් ඇවිල්ලා. ඉතින් ස්වාමින්වහන්සේලා කල්පනා කළා අපි මේ මිනිස්සු ජීවිතේ ගැට ගහගන්න මහන්සි වෙන විදිහක් කියලා හිතලා උන්වහන්සේලාට මහන්සියකුත් තිබුණා ගමන් මහන්සිය සැතපුණා. සැතපීලා මේ උත්තමයෝ පින්වතුනි පාන්දර ජාමේ අවදි වෙලා බලනකොට අර පුද්ගලයා ඒ විදිහටම හානවා. එතකොට මේ ස්වාමින්වහන්සේලාට හරි සංවේගයක් ඇති වුණා මේ මිනිස්සයා ඊයේ රෑත් හැවා. තාම හානෝනේ. ස්වාමින්වහන්සේලා බැහැලා ගිහිල්ලා මේ පුද්ගලයාට කතා කරන්න සූදානමින් ඉන්නවා. මේ ස්වාමින්වහන්සේලා දැක්කහම මේ පුද්ගලයා නවත්තයි මේ වැඩේ. නමුත් මේ පුද්ගලයා ස්වාමින්වහන්සේලා දිහා බලාගෙනම හානවා. එතකොට එක සංසනමක් කිව්වා පින්වත පොඩ්ඩක් නවතින්න අපිට චුට්ටක් කතා කරන්න. එතකොට ඔහු කියනවා ස්වාමීනි නවතින්න පුළුවන් නම් නවතින්න හැකියාවක් තියෙනවා නම් මම බොහෝ කලකට පෙර නවත්ත ගන්නවා.
මටත් මේ නවත්ත ගන්න බැරුව ඉන්නේ කිව්වා. එතකොට ස්වාමීන් වහන්සේලාට මේක තේරුන්නේ මොකක්ද මේ කතාව? ස්වාමීන් වහන්සේලා කියනවා අපට ඔබ කියන දේ තේරෙන්නේ. එතකොට ඔහු hina වෙලා අහනවා ස්වාමීනි ඔබ වහන්සේලා කවුද? අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. කොයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝද? ඇයි පින්වත එහෙම අහන්නේ? ගෞතම රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ අපි. ඔහු කියනවා අහෝ ස්වාමීනි ගෞතම බුදුරජාණන් වහන්සේත් ලෝකේ පහළ වුණාද? ඒ කියන්නේ බුද්ධාන්තරයකුත් ගෙවි ගියාද කියලා ඇහුවා. එතකොට මේ ස්වාමීන් වහන්සේලා කියනවා පින්වත ඔබ කියන කතාව හරි පුදුම එකක්. ඔබේ විස්තරය අපිට කියන්න. ස්වාමීනි මම කාශ්‍යප බුද්ධ කාලේ මනුස්ස ලෝකේ ඉපදිලා හිටපු කෙනෙක්. මං ගොවියෙක්. මගේ මිත්‍රයෝ බුදුරජාණන් වහන්සේ ගැන හරියට හිත පහදවගෙන හිටියා. අපි දවසක් කුඹුරු කරන්න කටයුතු යොදාගෙන තියෙද්දි මම මගේ නගුලත් අරගෙන හරක බාන් දෙකක් දක්කගෙන කුඹුරට යමින් හිටියා. යමින් ඉන්න ගමන් මගේ හිතවතෙකුගේ නිවසට ගොඩ වැදිලා අද කුඹුරු කරන්න යන්නේ නැද්ද කියලා ඇහුවා. අහනකොට ඔහු ස්වාමීනි කිව්වා අද කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ගමට වඩිනවා. මොන කුඹුරුද? දාන ටිකක් පූජා කරගනි. මම කුඹුරු යන්නේ මං දම් පූජා කරනවා කිව්වා. එතකොට මට කිපුණා කිව්වා. මේ වචනේ ඇහෙනකොට ඔහුට කේන්ති ගියා. කේන්ති ගිහිල්ලා ඔහු ඒ වෙලාවේ ඒ කේන්තියෙන් යුක්තව කිව්වා කතාවක්. හරි. මං දානේ පූජා කරන්න ගෙදෙට්ට වෙලා ඉන්නම්. බුදුහාමුදුරන්ට මගේ කුඹුර හාලා දෙන්න කියන්නේ කිව්වා. ඒ වචනේ කිපුණු හිතින් කියලා නගුලත් අරගෙන ඔහු පිටත් වුණා. සමහර විට ඔහුට ඒක ඒ වෙලාවේ අමතක වෙන්නේ නැති. යලි ඒක සිහියට එන්න නැතුව ඇති. ඒක ඔහුට අමතක වුණාට චේතනා පහල කරලා කියන ලද වචනේ කියන එක ඒක කර්මයක් බවට පත් වුණා. ඒකේ දුක් වූ කටුක වූ විපාක භයානක නිරේ ඉපදිලා විඳවන්න සිද්ධ වුණා. ඒ විඳවිල්ල අවසන් වෙලා ප්‍රේතෙක් විදිහට උපන්න. ඒ ප්‍රේතයා ගිනිගත්ත කුඹුරක. ඒ කියන්නේ ඒක ස්වාමීන් වහන්සේලාට පේන්නේ ඒ මඩ පිංගුතුනි ගිනියම් වෙලා තියෙන්නේ. ගිනියම් වූ මඩක බැහැගෙන ඒ ප්‍රේතයා එක දිගට හානවා. තාම හානවා. තාම හාන්න සිද්ධ වෙලා. ඒ නිසා බොහෝම භයානකයි. විශේෂයෙන් මේ වචනයෙන් අපිට සිද්ධ වෙන ඒවා. ඒක ගැන හොඳට තේරුම් ගන්න ඕන. දැන් මේ කතාව ඉගෙන ගන්නකොට තේරෙනවා පින්වතුනි යම් බුද්ධ ශාසනයක අර ගුණවත් භික්ෂුණියකට ගණිකාවාදයකින් වචනයක් පිට කළා. එතකොට බලන්න භික්ෂුණී සංඛ්‍යා 4 පැවිදි වෙලා පින්පුරා ගන්න තිබ්බ අවස්ථාවනේ. මේ වචනේ නිසා වැරදුනා. ඉතින් ওই විදිහට ඒ සංසාර ගමනේ කතාව. මේ බුද්ධ කාලේ ඇය උදේනි නගරයේ උපන්නේ. තරුණ වයසට එනකොට හරීම ලස්සනයි. ඇගේ නම පදුමාවති. මේ පදුමාවති කියන තරුණිය සාමාන්‍යයෙන් අවුරුදු 16 18 වගේ වයසට එනකොට මනා අඟපසඟ. ඇය වෙනුවෙන් පුරුෂයෝ එකිනෙකා කලහ කරගන්න පටන් ගත්තා. මේ පදුමවති කියන කුමාරිකාව තමන්ගේ කරගන්න නොයෙක් තරුණයෝ කලහ කරගන්නවා. ඒ කලහ වලින් සමහරවිට අතපය බිඳ ගන්නවා. මේ වගේ ප්‍රශ්න ඇති වුණා. රජුරුවෝ ළඟට මේ ඔක්කොම ප්‍රවෘත්ති එනවා. රජුරුවන් නඩු විභාගය කරන්නේ. රජුරුවෝ ළඟට මේ නඩු විභාගය එනකොට රජුරුවෝ කල්පනා කළා මේක හරියන්නේ. මේව තනි පුද්ගලයෙකුට දුන්නොත් එහෙම මහා විනාශයක්. ඒ නිසා මෙය නගරේ ඉන්න සෝභනියක් නිසා ඇගේ රූප ස්වභාව හැමෝටම විඳින්න පුළුවන් එකක් වෙන්න ඕන. කැමති පුරුෂයෙකුට
මිලක් දීලා ඇගේ රූසිරි විඳින්ට අවකාශ හදන්න ඕන. ඒ උදෙසා රජුරෝ රාජ අනක් රාජකීය පැනවීමක් කළා. පදුමවතී නගර සෝභනය, එහෙම නැත්තං පදුමවතී වෛශ්‍යාව, පදුමවතී ගණිකාව. බලන පිංගුතුනි කර්මේ. ඇයටත් හීනයක් තියෙන්නේ නැති තමන්ගේම කියලා ස්වාමි පුරුෂයෙක් එක්ක තමන් දරුවෝ හදාගෙන තමන්ගේම ලස්සන ජීවිතයක්. නමුත් රජ යනකින් ඇයට ගණිකාවක් වෙන්න සිද්ධ වුණා. මහා සම්භාවනීය පිරිසක්, උදේනියේ ඉන්න මහා සම්භාවනීය මිනිස්සු ඇය ගැන කතා කරන්නේ ගණිකාවක්, වෛශ්‍යාවක් කෙනා. වෛශ්‍යවාදීන් වෙසගණක්ය කියලා එක භික්ෂුණියකට ආමන්ත්‍රණය කරපු වචනයට කර්ම විපාකේ. ඇය නිරේ විඳවලා මේ මනුස්ස ලෝකයේ ඇවිල්ලා ඇයට හැමතිස්සෙම අහන්න ලැබෙන වචනේ ඇය ගැන ගණිකාවක්, වෙසගණක් කියන වචනේ. තමන් රැස් කරගත්ත දේ පිංගුතුනේ තමන්ට විඳවන්න සිද්ධ වෙනවා. ඇය ඔවුන් ওই විදිහට වෙසගණක් බවට පත් වුණා. උදේනී නගරයේ පදුමවතී කියන වෙසඟන. රජගහනුවර බිම්බිසාර මහරජුරුවන්ට මේ වෙසඟන ගැන අහන්ට ලැබුණා. බිම්බිසාර රජුරුව වරක් ඇය ඇසුරු කරන්න පැමිණියා. ඒ බිම්බිසාර රජුත් සමග ඇසුරේදී ඇය ගැබ් ගත්තා. ඇය පිරිසිඳ ගත්තා. ඇය ගැබ්ගත්ත බව දූතයෙක් අතේ ඇය බිම්බිසාර මහරජුරුවන්ට පණිවිඩයක් විදිහට යවනවා. රජතුමනි, ඔබ වහන්සේ නිසා මා ගැබ් ගත්තා. එතකොට රජ්ජුරුවෝ ඇයට ගැබ් පෙළහරක්, මේ රජවරුන්ගේ ස්වභාවය ඒකත් රාජානක් පින්වතුනේ. ඇයට ඊට පස්සේ කුස මෝරලා දරුවා බිහි කරනකම් වෙන පුරුෂයෝ ඇසුරු කරන්න බෑ. රජුරුවෝ ඒ විදිහට ඇගේ ගැබ මෝරන්න හැරියා. ඉතින් 9 මාසක් 10 මාසක් කැවෑමින් ඇයට ලැබුණා පුතෙක්. ඒ පුත්‍රයාට නම තිබ්බා අභය. මේ අභය කියලා කියන පින්වතුනි මහා පින්වන්තෙක්, පස්චිම භවිකයෙක්. පස්චිම භවික කියලා කියන්නේ අවසාන ජීවිතයේ උපන්න කෙනා. ඒ කිව්වේ මොකද්ද? ඒ පුත් කුමාරයා, ඒ අභය කියන කුමාරයා සංසාරී රැස් කරගත්ත පුණ්‍ය බලයෙන් මේ ජීවිතේ ඒකාන්ත කොට නිවනේ සැනසෙන කෙනෙක්. ඉතින් එහෙම වාසනාවන්ත පුත් කුමාරයෙක් ඒ වෙසඟනගේ කුසින් බිහි වුණේ. ඔහුට දාපු නම අභය නිසා මේ පදුමවතී වෙසඟනට එදා ඉඳලා පාවිච්චි වෙච්ච නමක් කියනවා අභය මාතා. හේතුව මේ අභය කියන කුමාරයා බිම්බිසාර රජුරුවන්ගේ පුතානේ. රජුරුවෝ පදුමවතී ගණිකාවගෙන් පුංචි කාලේම මේ පුත්‍රයාව අරගන්නවා. රජමදුරේ රාජකීය සම්පත් මැද අභය කියන මේ කුමාරයා හැදුන වැඩුණා. ඒ හැදිලා වැඩිලා සාමාන්‍යයෙන් තරුණ වයසට එනකොට ඔහු බොහෝම කඩවසන් තරුණෙක්. හැබැයි රාජකීය ශ්‍රී සම්පත්තියට ඇලුන්නේ. බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය ආසාවෙන් ශ්‍රවණය කළා. ඒ ශ්‍රවණය කරලා ඇතිවෙච්ච පහන් සිතින් ගෞතම සාසනය පැවති වුණා. අභය ස්වාමීන් වහන්සේ. මේ අභය ස්වාමීන් වහන්සේ දැනගෙන හිටියා තමන්ගේ මෞතුමිය පදුමවතී කියන වෙසඟන බව. ඉතින් අභය ස්වාමීන් වහන්සේ නිතර දෙවේලේ තමන්ගේ මෞතුමියට දහම් අවවාද සිද්ධ කරන්නට, මෞතුමියගේ හිත සනසන්න උන්වහන්සේ අවකාශ ලැබෙන වෙලාවේ වඩිනවා. උන්වහන්සේ නොබෝ කලකින්ම උතුම් රහතන් වහන්සේ නමක් බවට පත් වෙලා දවසක් තමන්ගේ ආදර මෞතුමියට බණ පදයක් දේශනා කළා. බොහොම වටින බණක්. උද්දම් පාදතලා අම්ම අදෝචේ කේස මත්තකා පච්ච වෙක්කස්සූ මං කායං අසූචින් පූති ගන්ධිකං. පින්වත් අම්මේ, මේ යටිපතුලෙන් උඩත් කෙස්රොදින් යටත් අතර පවතින මේ කුණු වෙලා යන පිළිකුල් ශරීරය දිහා නුවණින්ම බලන්ට. අම්මට, තමන්ගේ අම්මට ඒ රහතන් වහන්සේ, අභය කියන මහරහතන් වහන්සේ මේ බණපදේ කිව්වේ
මොකද වෙසඟනක් වුණාම තමන්ගේ රූප සෝභාව ගැන උමතු වෙලා ඉන්නේ. ඇයි පුරුෂයෝ සල්ලි දීලා ඇය අසුරු කරන්න එනකොට ඇය තමන්ගේ රූපෙන් මත් වෙනවා. ඇය කොණ්ඩේ මල් ගවස කොණ්ඩේ සුවඳවත් කරගන්නවා, සරසනවා. සාමාන්‍ය ස්ත්‍රීකට වඩා ගොඩාක් රූපය ගැන හැඟීමක්, රූපය ගැන බලවත් හැඟීමක් ඇයට තිබුණා. ඇය ඒ රූප මදයෙන්ම මත්වෙවී ඉන්න හැටි මේ උතුම් රහතන් වහන්සේ දකින්න ඇති. ඉතින් ඒ නිසා තමන්ගේ අම්මට කියනවා, අම්මේ මේ යටිපතුලෙන් උඩටත් කෙස් රොදින් යටටත් පවතින කුණු වෙලා යන පිළිකුල් සහගත ශරීරය දිහා නුවණින් බලන්ට. මිනිස්සු මේ ශරීරය දිහා බලන්නේ පිංගුතුනේ නුවණින් නෙමෙයිනේ. තමන්ගේ ශරීරය දිහා බලන්නෙත් නුවණින් නෙමෙයි. අන් අයගේ ශරීර දිහා බලන්නෙත් නුවණින් නෙමෙයි. මුලා වෙලා නේ. තමන්ගේ ශරීරය ගැනත් බලනවා, හරි ලස්සනයි මගේ ඇස් මෙහෙමයි, මගේ අතපය මෙහෙමයි කියලා තමන්ගේ ශරීරය ගැනත් මුලාවෙන් බලනවා. කණ්ණාඩිය ළඟට ගිහිල්ලා මේ පැත්තට හැරි තමන් දිහා බලන්නේ නැද්ද? එතකොට තමන්ගේ ශරීරය දිහාත් සාමාන්‍ය මුලාවෙන් බලන්නේ. අන් අයගේ ශරීරය ගත්තත් ශාරය හරි ලස්සනයි, එයාගේ කොණ්ඩේ හරි ලස්සනයි. අපි එහෙම අන් අයගේ ශරීර දිහා බලන්නෙත් මුලාවටපත් වෙනවා. තමන්ගේ ශරීරය සම්බන්ධයෙන්ුත් තියෙන මුලාවක්, අන් අයගේ ශරීර සම්බන්ධයෙන් තියෙන්නෙත් මුලාවක්. දෙතනම මුලාව. ඉතින් අබේ මහරහතන් වහන්සේ අම්මට කියා දුන්නා, අම්මේ මේ ශරීරයේ ඇත්ත දිහා හොඳ නුවණින් බලන්න. ඉතින් එතකොට මේ පදුමවතී කියන මේ වෙසඟන ඒකට දක්ෂ වුණා. ඇය සමහරට පස්සේ හොඳට බුදුබණ අහන්නත් ඇති. ඒ බණ අහලා ඇය පිළිකුල් සහගත විදිහට මේ ශරීරයේ යථාර්ථය විමසන්න ඇය පටන් ගත්තා. මේ ශරීරය සම්බන්ධයෙන් ඇය හොඳට පුරුදු පුහුණු කළා පිළිකුල් භාවනාව. ඊළඟට මේ ශරීරයේ ඇත්ත ඇය සිහි කරන්න පටන් ගත්තා. මේ ශරීරයේ ඇත්ත සිහි කිරීමමනේ පින්වතුනි මරණින් පස්සේ ශරීරයට වෙන දේ හිතීම. ඒකට කියනවා නවසීවතික. අපි දැන් මේ පරිහරණය කර පවත්වන මේ ශරීරයේ යම් දවසක අපි මිය ගියාට පස්සේ කවුරුත් ලං වෙන්න අකමැති කුණු ගඳ ගහන පිළිකුල් සහගත එකක් බවට පත් වෙනවනේ. ඉතින් ඇය මේවා සිහි කළා. මේවා සිහි කරනකොට ඇයට සංවේගී උපන්න, ධර්මයට ආසාව ඇති වුණා. රජුරුවන්ගේ රාජකීය අවසර මැද ඇය පැවිදි වුණා. පැවිදි වෙලා නොබෝ කලකින්ම අරහත් උත්තමාවියක් බවට පත් වෙලා ආන්ගේ අරහත් උත්තමාවිය පිරිනිවෙන මොහොතේ ඇය පිරිනිවන් වඩිනා මොහොතේ ඇය මෙන්න මේ ගාථා වදාලා. ඒවං විහෙරමානාය සබ්බෝ රාගෝ සමූහතෝ පරිලාහෝ සමුච්චින්නෝ සීති භූතාම් හි නිබ්බුතා. තම පුතා වූ අභය තෙරුන්ගේ ඒ අවවාදය අනුව මං ඒ විදිහටම ජීවිතය දිහා බැලුවා. හැම රාගයක්ම නැති කරලා දැම්මා. කෙලෙස් 1000 මුලින්ම නැති කරලා දැම්මා. දැන් මං සිහිල්ුණ කෙනෙක්, නිවිලා ගිය කෙනෙක්. රාගේම අවුස්ස හිටපු, තමන්ගේ රාගයත් අවුස්සගෙන අනිත් අයගේ රාගයත් අවුස්ස හිටපු ඇය ඕන් ওই විදිහට අවසානයේ නිවනින් සැනසී ගියා. බුද්ධ ශාසනය කියන්නේ ආශ්චර්යමත් එකක්. බලන්න මේ තමන්ගේම පුතා නිසා, තමන්ගේ කුසින් වැදූ දරුවා නිසා ඇයට පිහිට හැදිච්ච විදිහ. ඉතින් ඒ තමයි අභය මාතා කියන අරහත් උත්තමාවියගේ රහත් තෙරණියගේ සිදුවීම. ඊළඟට අපි ඉගෙන ගන්න අභයා කියන රහත් තෙරණියගේ සිදුවීම. දැන් මේ අභයා කියන රහත් තෙරණියත් අභය මාතා කියන එහෙම නැත්නම් පදුමවතී කියන ඒ ස්ත්‍රියට සම්බන්ධයි. ඒ සම්බන්ධය වුණේ කොහොමද? ඒක මේ පදුමවතී කියන මේ උදේනී නගරේ නගර සෝභනියගේ සමීපතම හිතවතිය බවට පත් උනේ මේ අභයා කියන කාන්තාව. ඇයත් බුද්ධ ශාසන මුල් කරගෙන අතීතේ පින්පුරා ගත්ත කෙනෙක්.
සිකී බුදුරජාණන් වහන්සේගේ යුගයේ මෙය මේ රජකුලයක එක්තරා රජෙකුගේ අගබිසවක්. ඇය දිනපතාම තමන්ගේ ශරීරයේ නිල් මහනිල් මල් ගවසාගෙන මේ සිරුර සරසන කෙනෙක්. ඉතිං රජුරුවෝ දිනපතාම් වගේ ඇයට මේ ශරීරයේ සරසන්න නිල් මහනිල් මල් එවනවා. ඔය අතරේ ඇයට බුදු බණහන්න ලැබුණා. අපේ සිකී අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ කාලේ ලෝ සතුන් කෙරෙහි මහා කරුණාවෙන් ශ්‍රී සද්ධර්මය දේශනා කරනකොට ඇයට සිකී බුදුරජාණන් වහන්සේගේ ගුණ අහන්න ලැබුණා. මේ බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙස් නැසූ රහතන් වහන්සේ නමක්ය. ගුරූපදේශ රහිතව සියල්ල අවබෝධ කරපු සම්මා සම්බුද්ධ උත්තමයෙක්ය. අවබෝධයට අනුවම ජීවිතය ගත කරන විද්‍යාචරණ සම්පන්න ගුණයෙන් යුතු උතුමෙක්ය. සුන්දර වූ නිවනට වැඩම කළාය. ලෝකයම අවබෝධ කරගෙන ලෝකෙන් නිදහස් වෙච්චි උත්තමයෙක්ය. මේ පුරුෂයන් දමනය කිරීමෙහිලා අතිශයින්ම ශ්‍රේෂ්ඨ උතුමෙක්ය. දෙව් මිනිසුන්ගේ ශාස්තෘන් වහන්සේය අවබෝධ කරපු ධර්මය මනවින් දේශනා කරන උතුම් ගුරුවරයාය. සියලු ගුණ දරන්න තරම් මහා භාග්‍ය සම්පන්න උත්තමයානෝය කියලා සිකී බුදුරජාණන් වහන්සේ ගැන ඇයට අහන්න ලැබුණා. ඇය බුදුගුණ සිහිකරද්දී පින්වතුනේ ඇයට බලවත් චිත්ත ප්‍රසාදයක් උපන්නා. ඇය කල්පනා කරා කියනවා මං මේ මගේ හිසේ මල් පළඳනවාට වඩා මේ නාකි වෙලා යන ශරීරය සුවඳවත් කරන්න මල් ගවසනවට වඩා මේ මල් සුදුසු බුදුරජාණන් වහන්සේටයි. ඒ භාග්‍යවන්ත වූ අප්‍රමාණ ගුණ ඇති බුදුරජාණන් වහන්සේටම මල් පූජා කරනවා කියන හිත ඇයට උපන්නා. ඇය රජ්ජුරුවන්ගෙන් ලැබෙන සුවඳ මල් ඇගේ ශරීරයේ ගවසන එක එදායින් පස්සේ නැවැත්තුවා. ඒ සියලු මල් ඇය බුදුරජාණන් වහන්සේට පූජා කළා. ඇතෙන් බලන්න පින්වතුනේ අපිට මේ මනුස්ස ජීවිතය ඇතුලේ අපිට බුදුරජාණන් වහන්සේ මුණ ගැහිච්ච නිසා භාග්‍යතුන් වහන්සේගේ සරණ අපට ලබන්න ලැබිච්ච නිසා පරවෙලා යන මලකට පුළුවන් අපිට සුගතිය සැප උපද්දලා දෙන්න. බුදු කෙනෙකුගේ ශාසනයක් මුණ ගැහිච්ච නිසා. සාමාන්‍ය මේ ලෝකේ හැම තැනම මල් පිපෙනවනේ. ඒ පිපෙන මල් ඔහේ පරවෙලා යනවා. හැබැයි ශ්‍රද්ධාවන්තයෙක් සිටින ඉසව්වක මල් පිපෙනවන ඒ පිපෙන මලකට පුළුවන් පරවෙන්න පෙර ඒ ශ්‍රද්ධාවන්තයාගේ ජීවිතේ සුගතිගාමී වෙන ඒ ශ්‍රද්ධාවන්තයාගේ ජීවිතේ බොහෝ සැපවත් වෙන පිං උපද්දලා දෙන්න. මලක් පරවෙලා යනකොට පිනක් උපද්දලා දීලා පරවෙනවා නම් ඒ තෙරුවන් සරණ ගියපු ශ්‍රාවකයෙකුට ලැබෙන වාසනාවක්. බුදුරජාණන් වහන්සේට මල් පූජා කරනකොට ඒ පූජා කරන මල භාග්‍යතුන් වහන්සේට පුද පිණිස තැන්පත් කරනකොට බොහෝ කල් යහපත සලසන පින් පිරෙනවා. ඉතින් බලන්න මේ කාන්තාව කල්පනා කරපු විදිහ ඒ කාලේ ඒ රජ බිසව තමන්ගේ සැරසිල්ල අත්හැරියා. තමන්ට සැරසෙන්න රජ්ජුරුවෝ එවන මල් ටික ඇය බුදුරජාණන් වහන්සේට පූජා කළා. ඔය විදිහට සිකී බුදුරජාණන් වහන්සේට මල් පූජා කර කර ගොඩාක් පින් රැස් කරගත්තා. ඉතින් මේ ජීවිතේ ඈත් උපන්නේ උදේනියමයි. ඇගේ නම අබයා. සාමාන්‍ය තරුණ වයසට එනකොටම අවුරුදු 16 17 වගේ වයසේදීම පදුමවති එහෙම නැත්නම් අබේ මාතා නගර සෝභනීය බවට පත් වෙන්න පෙරම ඇය ගොඩක් හිත මිත්‍රයි. ඉතින් පස්සේ කාලෙක ඇය නගර සෝභනීය වුණාට පස්සේ ඇය බොහෝම ධනවත් වුණා. ඒ නගර සෝභනීයෝ කියලා කියන්නේ හරි ධනවත් අය. දැන් අපි ඉගෙන ගත්තනේ අඩ්ඩකාසි නගර සෝපනියක් ගොඩාක් ධනවත්. කාසි කියන ජනපදයේ මේ යම් බදු වැටුපක් ලබනවාද ඒ වගේ වැටුමක් ඇයට ලැබෙනවා. ඒ වගේ මහා ධනවත්. ඒ ධනවත් වෙන්න හේතුව රජුරුව විසින් රජ අණකින් ඇයට මිලක් නියම කරනවා.
ඒ මිල ගෙවලා තමයි පුරුෂයෝ එයාව ඇසුරු කරන්න ඕන. එතකොට පුරුෂයෙක් ඇසුරු කරන වාරයක් පාසා ඇයට ධනෙ උපදිනවා. ඉතින් පදුමවතී වෙසඟනක් බවට පත් වෙලා ඇයට ඒ උරුමේ ලැබුණත් අර මිත්‍ර භාවයේ සිඳගත්තේ නැහැ. මේ අබයා නිතර පදුමවතීව හම්බ වෙලා කතා බහ කරන හිත මිත්‍රව හිටපු කෙනෙක්. පස්සේ කාලේ ඇයට සිදුවිච්ච ජීවිත පරිවර්තනයටත් ඒ නිසා අබයා සම්බන්ධ වුණා. අබේ මාතා කියන පුතාගෙන් බණපද අහලා ඒ බණපද විමසනකොට ඒ බණපද ගැන කල්පනා කරනකොට ළඟම ඉන්න මිතුරියට ඒ ගැන කියන්නේ නැද්ද? ළඟම ඉන්න මිතුරියත් එක්ක මේක කියන්න පටන් ගත්තා. ඒ කියනකොට අබයාටත් බණ අහන්න ලැබුණා. අබයාත් ඒ බණෙන් හරියට සතුටු වුණා. ඉතින් සතුටු වෙන්නේ ඇයත් සංසාරේ පින් කරගත්ත කෙනෙක්නේ. පින තිබ්බ කෙනෙක්නේ. පින තිබ්බ කෙනාට බුදුබණ අහන්න ලැබෙනකොට, පින් තියන අයට බුදුබණ අහන්න ලැබෙනකොට, සත්පුරුෂ බණපද අහන්න ලැබෙද්දි පින තියෙන කෙනාට පැහැදීම ඇති වෙනවා. ඉතින් ඒ නිසා පදුමවතී මේ බණපද කියලා දෙනකොට අබයාට හරි සතුටු හිතුණා. පදුමවතිය ගිහි ජීවිතයත් හැරලා පැවිදි වුණා කිව්වහම මගේ මිතුරියත් පැවිදි වුණා නම් මාත් පැවිදිනවා කියන හිත ඇයට උපන්නා. ඉතින් එහෙම තමයි මේ පැවිද්ද සිද්ධ වුණේ. ඇයත් පැවිදි වුණා. පැවිදි වෙලා පදුමවතී කියන භික්ෂුණිය ළඟ, එහෙම නැත්නම් අබේ මාතා භික්ෂුණිය. ඇය ඇත්තටම භික්ෂුණියක් විදිහට නම් ප්‍රසිද්ධ වුණේම අබේ මාතාව කියලා. අබේ මාතා භික්ෂුණිය ළඟ මේ අබේහා කියන භික්ෂුණියත් පැවිදි වෙලා ධර්මය ඉගෙනගෙන වීරියෙන් ඒ ධර්මයේ පුරුදු කරන කෙනෙක් බවට පත් වුණා. ඒ වීරියෙන් එසේ මේ ධර්මයේ පුරුදු වෙද්දී එය නිතර පුරුදු කරපු භාවනාව අසුභ භාවනාව. ඒ කාලේ භික්ෂු භික්ෂුණීන් පින්වතුනි සාමාන්‍යයෙන් කාලයකට සැරයක් යනවා කියනවා තමන්ගේ අර අසුභ භාවනාවේ දියුණුව පිණිස අසුභ කමඨහනක් අරගන්න. ඒ කමඨහන කියලා කියන්නේ අසුභ සටහන්. අසුභ සටහනක් අරගන්න සොහොනට යනවා කියනවා. ඒ සොහොනට යන්නේ සොහොනේ ඒ කාලේ සොහොන් වල තිබුණානේ අර මේ මෘත ශරීර විසික් කරනවානේ. එතකොට මෘත ශරීර වලට වෙලා තියෙන දේවල් එතෙන්ට යන කෙනෙකුට පේනවා. මේ මල් ගවසාගෙන සරසාගෙන හිටපු ශරීර, අහවලාට වඩා මං හරි හැඩයි කිය හිටපු අය, එහෙම අය මැරිලා මේ සත්තුන්ට ආහාරයක් වෙලා කුණු වෙලා පණුව වැහිලා මේ ශරීර මේ විනාශ වෙලා යන හැටි, මේ ශරීරයේ තියෙන හැබෑ ස්වභාවයේ යථාර්ථයේ සොහොනේ පේනවා. එනිසා එකල භික්ෂු භික්ෂුණීන්, ඇතැම් භික්ෂුන් හිටියා, ඇතැම් භික්ෂුණීන් හිටියා සොහොනම ඇසුරු කරගෙන හිටපු අය. සොහොනේම කෙලවරක තමයි බණ භාවනා කරන් හිටියේ. ඉතින් මේ අභයා කියන භික්ෂුණියත් ඔය සොහොනට යන්නේ එදා අසුභ සටහනක් අරගන්න අදහසින්. අසුභ සටහනක් අරගන්න අදහසින් ඒ විදිහට යනකොට බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා නේත්‍රයට ඇයව හසු වුණා. භාග්‍යතුන් වහන්සේ ඇය වෙනුවෙන් එරදියක් කළා. ඒ එරදිය මෙහෙම එකක්. ඇය සොහොනට යද්දී ඇයට පේනවා බොහොම මේ ප්‍රසන්න, එහෙම නැත්තම් තාම මේ අඩු ගානේ අවපැහැයටවත් හැරිච්චි නැති මෘත ශරීරයක් මේ සොහොනේ දාලා තියෙනවා. හරියට ඒ වෙලාවෙම කවුරු හරි ගෙනල්ලා තියලා ගියා වගේ මෘත ශරීරයක් මෙහි තියෙනවා. ඉතින් ඇයට අර කුණු වෙච්චි මල සිරුරු ගැන නෙවෙයි අවධානය යොමු වුණේ. ඇයට අවධානයක් යොමු වුණා මේ තමන් ඉස්සරහා තියෙන, තමන් සමීපයේම තියෙන, තාම අලුත් පිට තියෙන මලකුණට. සමහරලාට බුද්ධානුභාවයෙන් වෙන්නත් පුළුවන්. මොකද බුදුරජාණන් වහන්සේ ඇය වෙනුවෙන්මනේ මේක මැව්වේ. මෘත ශරීරයක් ශාස්ත්‍රූන් වහන්සේ මවලා තියෙනවා. ඒ මැවූ මෘත ශරීරයට අභයා කියන මේ භික්ෂුණියගේ අවධානය යොමු වුණා. ඇය දැස දල්වාගෙන මේ මෘත ශරීරයේ දිහාම බලාගෙන ඉන්නවා. ඒ මෘත ශරීරයේ දෙසම බලාගෙන ඉද්දී
ඒ සාමාන්‍යයෙන් මල සිරුරකට සිද්ධ වෙන කාලයක් ගිහිලා සිද්ධ වෙන දේ. ඒ කියන්නේ මල සිරුරක් දවසක් දෙකක් තුනක් යනකොට ඉදිමෙනවා, නිල් වෙනවා, සැරව ගලන්න පටන් ගන්නවානේ. ඒ දේ වේගෙන් වෙන්න පටන් ගත්තා. දැන් එයාට පේනවා අර රූප සෝභාව කොහොම නැතු යනවා. මේක ඉදිමෙනවා. නවද්වාරයෙන් අසූචි ගලන්න පටන් ගන්නවා. තනින් තන හැම විදගෙන මේ පණුවෝ එළියට පැමිණිලා මේ ශරීරයේ පණුව කන්න පටන් ගන්නවා. ඇයට එකින් එක පේන්න පටන් ගත්තා. ඒ පෙනෙද්දී ඇයට සිහිය පිහිටියා. මේකනේ ඇත්ත. මේකනේ මේ සිරුරේ ඇත්ත. මම කියලා අල්ලගත්ත මේ සිරුරටත් මේක නේද උරුමේ. මේ මගේ ඇඟ කියලා අල්ලගත්ත එකටත් මේක නේද උරුමේ. මට ඕන විදිහට තියාගන්න පුළුවන් කියලා හිත ඉන්න මේ කයට මේක නේද උරුමේ. ඇයට එහෙම හිතුණා. සිහිය උපන්න. සිහිනුවන උපදිනකොටම ඇයට ඇහෙනවා මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ හඬ. අභයි බිදුරෝ කායෝ යත්ත සත්තා පුතුජ්ජන. පින්වත් අභයාවිනි, පෘථග්ජන උදවිය ඇලී වාසය කරන මේ ශරීරය බිඳිලා යන එකක්. පෘථග්ජන උදවිය ඇලී වාසය කරන මේ සිරුර බිඳිලා යන එකක් කියන කතාව ශාස්තෘන් වහන්සේගේ හඬින්, ඒ අර්ථය බුදුරජාණන් වහන්සේගේ හඬින් එයට ඇහෙනවා. ඒ කාලේ පින් තිබ්බ අයට බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ওই උපකාරය කළා. බුදුරජාණන් වහන්සේ පින් තියෙන කෙනා වෙනුවෙන් තථාගතයන් වහන්සේගේ ස්වරය ඇහෙන්න සලස්වනවා. ඒ ස්වරය ඇහෙනකොටම පින්වතුනි හැඟීමක් ඇති වෙනවා. හැඟීමක් ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ මාව දකිනවා කියන හැඟීම. අන්න අභයා භික්ෂුණීටත් එහෙම ඇති වුණා. ඇය හොඳට හිතට ගත්තා මේ අදහස. මේ පෘථග්ජන සත්වය, පෘථග්ජනය කියලා කිව්වේ ධර්මයේ නොදන්න සත්වය ඇලී වාසය කරන මේ සිරුර බිඳී යන එකක්. මේක හැමදා පවතින එකක් නෙමෙයි. මගේ ඇස් දෙක ලස්සන ඇස් දෙකක් කියලා ඇස් දෙක ගැන වසඟ වෙලා ඉන්න කෙනාට යම් දවසක් එනවා ඒ ඇස් දෙක නොපෙනී ගිහින් අහිමි වෙන. මගේ ඇඟ හරීම හැඩයි කියලා හිතන් ඉන්න කෙනාට ඒ හැඩයි කියලා හිතාගෙන ඉන්න ශරීරය අවලස්සන වෙලා යන, විරූපී වෙලා යන, ඒ ශරීරයේ වැහැරී යන දවසක් පැමිණෙනවා. ඉතින් මේ කාරණේ ඇය හොඳට කල්පනා කරන්න පටන් ගත්තා. ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය, නුවණින් විමසීම. ඇය නුවණින් විමසන්න පටන් ගත්තා. ඒ නුවණින් විමසීම සාර්ථක වුණා. ඒ නුවණින් විමසීම සාර්ථක වුණා. ඇය ධර්මය අවබෝධ කළා. ඉතින් ඒ අවබෝධය ගැන මෙන්න මෙහෙම ඇය කියන්නේ. මම මේ කාරණේ අවබෝධ කරගෙන ඊටා හොඳ සිහියෙන්ම කිසි බලාපොරොත්තුවක් නැතුව හැමදේම අත්හැරලා දානවා. ඒ අදහසින් ඇය සියල්ල අත්හැරියා. සියලු කෙලෙස් නසා අරහත් උත්තමාවියක් බවට පත් වුණා. ඒ අරහත් උත්තමාවියත් පිරිනිවෙන මොහොතේ මෙන්න මේ ගාථාව වදාලා. බහූහි දුක්ඛ ධම්මේහි අප්පමාද රතාය මේ තණ්හක්ඛයෝ අනුප්පත්තෝ කතං බුද්දස්ස සාසනං. බොහෝ දුක්ඛං කටළු ඇති මේ ජීවිතයේ තුල මං ඇලුනේ ධර්මයේ අප්‍රමාදී වීමටයි. හොඳට මතක තියාගන්න පින්වතුනි. බොහෝ දුක්ඛං කටළු ඇති මේ ජීවිතයේ තුල. ජීවිත කතාව කියලා කියන්නේ දුක්ඛං කටළු ගොඩාක් එක්ක යන්න තියෙන එකක්. විශේෂයෙන් මේ කාන්තාවන්ගේ ජීවිතය ගැනනේ අපි මේ ඉගෙන ගන්නේ. කාන්තාවන් අතර පින් තිබ්බ කාන්තාවෝ අරහත් තෙරණිවරු. කාන්තාවන්ගේ ජීවිත ගත්තොත් කාන්තාවන්ට කංකටළු ගොඩාක් තියෙනවා. ඊළඟට ස්ත්‍රීන් කංකටළු ඉස්සරහා ගොඩාක් පීඩාවට පත් වෙනවා. ඒ කරදරේ යලි යලි සිහි කර හෝල්ලන ස්වභාවයේ, සුසුම් හෙළන ස්වභාවයේ ස්ත්‍රීන්ට තියෙනවා. එනිසා මේ පණිවිඩය අපි ගන්න ඕන එකක්. ජීවිතේ බොහෝ දුක්ඛං කටළු තියෙන්න පුළුවන්.
හැබැයි මේ දුක්ඛං කටළු මැද අපි ඇලෙන්න ඕනේ අප්‍රමාදීව ධර්මයේ හැසිරීමටයි. හේතුව මේ දුක්ඛං කටළු විසඳලා ඉවරයක් කරන්න බෑ. සසර දුක උරුම කරගෙන යන ගමනක්. දුක උරුම කරගෙන යන ගමනේ දුකින් නිදහස් වෙනවා ඇරෙන්න මේ දුක් කොහොම නැති කරගෙන මේ සැපවත් වූ සසරක් හදාගන්නවා කියලා කතාවක් නෑ. දුක උරුම වෙච්ච සසරින් නිදහස් වීම තමයි සැප. දුක උරුම වූ සසරින් නිදහස් වෙන්න නම් අප්‍රමාදීව ධර්මයේමයි හැසිරෙන්න ඕන. ඉතින් අප්‍රමාදීව ධර්මයේ හැසිරෙද්දි මගේ තණ්හාව නැති වී ගියා. මම නිවනටපත් වුණා. බුද්ධ ශාසනය සම්පූර්ණ කරගත්තා කියලා ඒ අරහත් උත්තමාවිය ගාථා වදාළේ. අභය මාතා අරහත් තෙරණිය, අභයා අරහත් තෙරණිය. ওই විදිහට බුදුරජාණන් වහන්සේගේ ශාසනය නිවනින් සැනසුණා. ඒ අරහත් තෙරණිවරු ඒ උතුම් රහතන් වහන්සේලා සැනසුණ අමා මහ නිවනේ අපටත් සැනසෙන්න ලැබේවා. සාදු සාදු සාදු. අප විසින් රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. සක් දෙවිදු සතරවරන් දෙවිවරු සෙන්පති දෙවිවරු ප්‍රධාන සියලු දෙවියෝ පින් අනුමෝදන්ව දිව්‍ය සැපයෙන් වැඩෙත්වා. දෙවියන්ගේ ආශිර්වාද රැකවරණ අප හැම දිනාට දෙවියෝ සලසත්වා. දෙවියෝද අමා මහ නිවනින් සැනසෙත්වා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා. මේ ගෞතම ශාසනය තුල උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ ගරු අනුශාසක අපගේ පින්වත් අලුදෙණියේ සුබෝධි ස්වාමීන් වහන්සේට මේ සියලුම පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. මේ ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ කටයුතු වෙනුවෙන් නිරන්තරයෙන් අවවාද අනුශාසනා සිදු කරන උතුම් මහා සංඝරුවනටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාට ගෞතම ශාසනයේ ධර්මාවබෝධ කරන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අද ධර්ම දානය සිදු කරන මේ පින්වතුන්ලාගේ ප්‍රධාන අරමුණ ලෙස සඳහන් කොට තිබෙන පරිදි 2010 ජූනි මාසයේ 8 වන දින මිය පරලෝ යන්ට යෙදුනා වූ විශ්‍රාමලත් විදුහල්පති පින්වත් කේ.ඒ. ප්‍රේමරත්න මහතාට මේ සියලු පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. අද ධර්ම දානය සිදු කරන ඒ පින්වත් කුමාරිහාමි මහත්මිය ඇතුළු පවුලේ හැම දෙනාගේ නමින් මිය පරලෝ යන්ට යෙදුනා වූ සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. මියගිය ඥාතීන් පින් අනුමෝදන්ව පරලෝ වශයෙන් සැපයටමපත් වෙත්වා. අපගේ ඥාතීන් මේ දුක් සහිත වූ සංසාර ගමනින් ඉතා ඉක්මනින් නිදහස් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. අද ධර්ම දානය සිදු කරන පින්වත් කුමාරිහාමි මෑණියන් ප්‍රධාන ඒ පින්වත් පිරිස බලාපොරොත්තු වෙන ආකාරයෙන්ම මේ පිනේ අනුහසින් කොරෝනා වෛරසයෙන් රෝගාතුර වී සිටින ලක්වාසී ලෝකවාසී හැම දිනාට ඉතා ඉක්මනින් නිදුක් නිරෝග සුව ලැබේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරමු. ධර්ම දානය සිදු කරන නොම්බර 39B පන්වැව දකුණු කැබිල්ලවෙල බණ්ඩාරවැලෙන් ලිපිනේ පදිංචි පින්වත් ආර්.එම්. කුමාරිහාමි මහත්මිය ඇතුළු ඒ පවුලේ දූ දරුවන් ඥාති හිත මිත්‍රාදීන් සෑම සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයෝ එකලෙසම අනුමෝදන් වෙත්වා. ඒ අයගේ රැකී ආරක්ෂා ආදී ජීවිතයේ සියලු කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. ඒ වගේම පවුලේ අධ්‍යාපනය ලබන මුණුපුරු මිනිපිරියන් සියලු දෙනාට මේ පින්වල ආශිර්වාදයෙන් අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න ජීවිතේ ජයගන්ට වාසනාව ලැබෙත්වා. ජීවිතයට යහපත සලසන සත්පුරු සැසුර නිරන්තරයෙන් හැම දිනාගේ ජීවිතයට ලැබෙත්වා. ධර්ම දානය සිදු කරන පින්වතුන්ලාටත්
සුපින්නත් ඔබ සෑම සියලු දෙනාටත් ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජික පින්වතුන්ලාටත් සුවසේ පින් පුරාගෙන සුවසේ ධර්මයේ හැසිරලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.